තුන්වෙනි පරිච්ඡේදයේ 17 සිට 19 දක්වා මම කවුරුහරි කියවන්න ඕනේ. මොකද මම ගාව සිංහල බයිබලයක් නැහැ. හරිද? මේ මයික් එකේ කියවන තම හොඳ නේද? කවරගෙන මට දෙනවා සිංහල බයිබලයක්. මම ගාව නැහැ. මගේ ළඟ නැහැ ඒ වගේ සිංහල බයිබලයක්. ඒකයි. තියෙනවා නම් කියන්න පුළුවන් නැහැ. කීයද හබක්කු? හබක්කු තුන්වෙනි පරිච්ඡේදයේ මට සිංහල කියවන්න මං කොහොමද ඉගෙන ගත්තේ කියන පොඩි සාක්ෂියක් එක්ක මගේ දේශනාව පටන් ගන්නද? මම දෙමළ. මට සිංහල දන්නේ නැහැ. කතා කරන්නත් දන්නේ නැහැ. හරිද? මගේ ගම මහනුවර සුදුහුම්පොළ. ඉතින් මම ඉස්සර ක්‍රිස්තියානි නෙවෙයි. අපිට කියලා දීලා තිබුණා අපිට වෙන භාෂාවක් ඉගෙන ගන්න හොඳ නැහැ කියලා. තාම අපි දෙමළයි අපේ ආගමික භාෂාව නැවති සංස්කෘත භාෂාවේ අර සමහර මන්ත්‍ර යන දේවලුයි පවණයි ඉගෙන ගන්න අපිට අනුමැතිය තිබුණේ. ඉංග්‍රීසි සිංහල එහෙම ඉගෙන ගන්න තහම. ඒ නිසා මට සිංහල දන්නේ නැහැ. කොහොම හරි පොඩ්ඩක් කොළඹ පැත්තට එහෙම පොඩ්ඩක් ගිහිල්ලා වැඩ කරපු නිසා පොඩ්ඩක් එහෙම මෙහෙන් ඇහිඳලා සිංහල පොඩ්ඩක් කතා කරා තමයි පස්සේ කාලේ තරුණ පියට ඇතුළු වුණායින් පස්සේ පොඩ්ඩක් එම්ෙන් සිංහල යාළුවෝ හිටියා. මට නිහල් කියලා යාළුවෙක් හිටියා. නිහල් කියලා කියන්න බෑ මම නියල් කියලා කියන්නේ. ඒතකොට ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් මගේ දිව කොහොමද දෙමළ භාෂාවට පමණක් හුරු වෙලා තිබුණේ කියලා. ඒගොල්ලෝ කියන නිහල් කියන ඒ හදය මට කියනවා. නියල් නෙමෙයි බං මම නිහල්. නියල් අර හයන්නේ එන්නේම නෑ මට. අද දේශනා කරන්න යන්නේ මොකෙන්ද? හබක්කු. හරිද? මේ හලට නියල් කියපු මම කොහොමද අද හබක්කු ගැන සිංහලෙන් දේශනා කරන්නේ? කොහොමද දන්නවද? මම සමහර සභාවන් පටන් ගන්න දෙවනහස මට ඒ කාලේ අනුග්‍රහය දීලා තිබ්බා. 1987 නුගේගොඩ බෙතනි සභාවේ අයියෝ අස්ස කතා කරන කමන්න අපිට යනවා. අන්න කැමරා එක දුන්නා. කැමරා එක දුන්නා. ඒක දුන්නා. ඒකයි වුනේ මට. කැමරා එක දුන්නා මට කමන්නේ. මොකද ආපහු බලා ගන්න පුළුවන්. මොකද මම කියන සමහර දේවල් මේ සමහර අයට එහෙම මතකේ රැඳෙන්නේ නැහැ. සමහරවිට අසංගිතනවා මම කිව්වා නේද මේක. ආයෙත් බලලා අහන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ ඒ නිසා රෙකෝඩ් කරනවා නම් හරියට ඒක තියෙන්න ඕනේ. දැන් ඔය ලයිට් යනකොට කැමරා එක යනවද නැහනේ? යනවා. කැමරා යනවා. ඔව්. නෑ බැටරි දිනනවා. නෑ කැමරා එක යනවා කියන්නේ ඒක ඒ පාඩුව යනවා. ලයිට් යනවා වගේ නෙවෙයි. කැමරා එක යනවා කියන්නේ එහෙම නේ. නෑ කතාන්න. ඒක සිංහල විතරක් දැනගත්තට මදි අපි. දැනගන්න ඕනේ කවුද මොනවද කියන්නේ කියලා. මම හිතුවා කැමරා එක යනවා කියන ලයිට් යනවා වගේ යනවා. නෑ. ලයිට් කියන්නේ කැමරා එක දුවනවා. ඒක වැඩ කරනවා. ඒ යනවා නේද? හරි. නුගේගොඩ බෙතනි සභාවේ හිටියා එක වයසක අම්මා කෙනෙක්. ඒ අම්මට ඉංග්‍රීසි දන්නේ නැහැ. මට ඉංග්‍රීසිත් දන්නේ නැහැ සිංහලත් දන්නේ නැහැ. හැබැයි ඒ කාලේ බයිබල් ඉස්කෝලේ මම හොඳ ශිෂ්‍යෙක් හැටියට හිටපු නිසා මම හොඳ වැඩි නිසා මාව පනලා තිබ්බා. හරිද? මම යෝගෝ මෙහෙ තියාගන්න බෑ. පාස්ටර් කෝටන් මගේ ප්‍රින්සිපල්. පාස්ටර් කෝටන් කිව්වා උඹ හොඳ වැඩි අපේ ඉස්කෝලේට. ඒ නිසා උඹ මලයන් කර මාව බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මා. යන්න දිහාවක් නැතුව මම ඉන්නකොට තමයි ඒ නුගේගොඩ සභාවේ බෙතනි සභාවේ දේවගැතිවරයා මට කිව්වේ සුරේෂ් උඹතුල ආලේපේ තියනවා කියලා මම දන්නවා. හරි දඟයි වුණාට උඹතුල යම් දෙයක් තියනවා බං හරි මගේ චර්ච් එකට මම උඹට මොකක් හරි පොඩි වැඩක් බාර දෙන්නම් කියලා. හා කියලා ගියා. ගියාම ඒක ඉංග්‍රීසි සභාව. ඒක හිටියා එක වයසක අම්මා කෙනෙක්. ඒ අම්මට සිංහල විතරයි දන්නේ. ඊපස්සේ මට පැවරුණු වගකීම ඒ අම්මට සිංහල භාෂාවෙන් මම කියන්න ඕනේ මොකද්ද මේ සභාවේ සිදු වෙන්නේ කියලා. මට ඉංග්‍රීසි හරියට බෑ. සිංහලත් හරියට බෑ. කොහොම තියෙන්නේ නැද්ද? මම මොනවද අම්මට කියන්න ඇත්තේ කියලා ඔයගොල්ලෝ හිතලා බලාගන්න. හරිද? කොහොම හරි දෙවියන් වහන්සේ එතන මහත්තු හාස්කම් කරලා එතන සභාවක් සිංහල සභාවක් බිහි වෙලා දැන් මම සිංහල පාස්ටර් බවට පත් වුණා. සිංහල පාස්ටර්ට සිංහල කතා කරන්න බෑ. අර දන්නවද අර
දෙමළ කට්ටිය අර පොඩ්ඩක් අර සිංහල දන්නවා කියලා කියාගෙන හැබැයි කට ඇරියාම කෙලින්ම අර දෙමළ වචන සිංහල කරලා කතා කරන්න උත්සාහ කරන්නේ දැකලා තියෙනවද ඒ වගේ? අර ඒ වගේ තමයි මට තිබුණේ යන්න මොකද දන්නවද? යේසුස් කියන්නේ නැහැ. ඒක තමයි මම පළවෙනි ඉරිදා මම දේශනා කළේ. එතකොට කට්ටිය ඇවිල්ලා මට කිව්වා මේ පාස්ටර් හොඳයි දේශනාව හොඳයි තේරුණා. හරිද? ඉතින් තේරුන්නේ හරි දුකයි. මම මොනවද කරේ නොබේ උඩ හයි ලෙවල් පාට ගියා. ගිහිල්ලා මම දිවනාස කිව්වා ස්වාමීනි සිංහල මට උගන්වන්න. මට සිංහල උගන්වන්න වහන්සේ මාරි කරලා කියලා. මං ගිහිල්ලා පාරේ ඉඳගෙන මෙහෙන් යන බස්ුවේ අනෙන් යන බස්ුවේ දිහා බලාගෙන බස් බෝඩ් එක දැන් බලනවා. හරිද? මේ පැත්තට යන බස් වල දෙමළෙන් කෝට්ටයි කියලා ලියලා තියෙනවා. කෝට්ටයි කියන්නේ කොටුව කියලා මම දන්නවා. කොටුව. මේ පැත්තට යන සමහර බස් වල කොට්ටාව කියලා ලියලා තියෙනවා. හරිද? ඒ පැත්තේ දැන් මම කතා කරන්නේ 87 හරිද? මේ කාලේ වගේ ගොඩාක් ප්‍රයිවට් බස් අරවනවා තිබුණ නැති කාලයක් නේ. එතකොට භාෂා තුනෙන්ම බස් බෝඩ් ලියන කාලේ නේද? එතකොට මෙහෙන් යන හැම බස් එකම යන්නේ කොටුවටනේ. ඒ නිසා අර දෙමළෙන් හොයන්නට සමානව සිංහලෙන් මොනවද තියෙන්නේ කියලා මම බැලුවා. මේ පැත්තෙන් මහරගම, පන්නිපිටිය, කොට්ටාව මේ කියලා යනවනේ. එතකොට අර කොට්ටාව බස් යනකොට අර මුල් අකුරු කොහොමද තියෙන්නේ කියලා මම බලනවා. එහෙම සිංහල අක්ෂරවල මම ඉස්සෙල්ලාම ඉගෙනගත්තු අකුර කොයන්. හරිද? මම අයන ඉගෙන ගත්තේ නෑ කොයන ඉඳන් පටන් ගත්තා. හරිද? කොට්ටාව කොටුව. හරිද? ඊට පස්සේ අර ට ශබ්ද එනවනේ. ඒකෙන් දැනගත්තා මේ ජිල්පිය තමයි ට කියලා. හරිද? ඊට පස්සේ අන්තිම එකයිනේ ව කොටුව කොට්ටාව. එතකොට මගේ පළවෙනි අකුර හොයන්න, දෙවෙනි අකුර ටයන්න, තුන්වෙනි අකුර වයන්න. ඕක තමයි මගේ සිංහල. හරිද? ඒ නිසා මම අදත් දන්නවා දෙවියන් වහන්සේ තමයි මේ භාෂාව මට දුන්නේ. හරිද? ඒ නිසා දෙවියන් වහන්සේට පමණක් මහිමය වේවා. ආමේන්. හොඳයි. ඉතින් සතියකට විතර පස්සේ ඊළඟ සතිය මම සිංහලෙන් දේශනා කරනකොට මිනිස්සු හැමෝම "ඇයි පාස්ටර් ගිය ඉරිදා රඟපෑවේ" කියලා. සිංහල දන්නේ නැහැ. මම ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ. එහෙම පුළුවන්ද? ගිය ඉරිදා එහෙම කටමල දැන් මේ ඔය අස්සරට කතා කරන්නේ. අවසානයක් ගියා. මම බයිබලයේ කියවලා දේශනා කරා. ඒ මිනිස්සු කිව්වා "ආනම් දුම රංගපෑමක් නේ දාන්නවා සිංහලනේ" කියලා. හරිද? මම දෙවියන් වහන්සේට ඇත්තටම ප්‍රශංසා කරනවා. දෙමළ විතරක් දැනගෙන හිටපු මට අද භාෂාවක් අටක් දෙවියන් වහන්සේ දීලා දෙවනස මාව ලෝකෙ පුරාම පාවිච්චි කරනවා. උන්වහන්සේටම මහිමය ගෞරවය වේවා. හොඳයි. අපි යම් හබක්කුක් පොතේ 3 වෙනි පරිච්ඡේදයට 17 ඉඳලා 19 වෙනකම් මම කියවන්නේ. හරිද? හරි. මක්නිසාද අත්තික ගස දළු නොලෑවත් මුද්‍රික වැල්වල පළදාවක් නොතිබුණත් ඔලිව ගසේ පළ හට නොගත්තත් කෙත් වලින් භෝජන නොලැබුණත් ගාලෙන් එළු බැටළු රැළ සිත දමනු ලැබුවත් පට්ටිවල ගවයන් නැතුව ගියත් මම වනාහි ස්වාමීන් වහන්සේ කෙරෙහි සන්තෝෂ වන්නෙමි. මාගේ ගැලවීමේ දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නෙමි. ස්වාමී වූ යෙහෝවා වහන්සේ මාගේ බලය. උන්වහන්සේ මාගේ පාද මෝදෙනුන්ගේ පාදවලට සමාන කොට මාගේ උසස් ස්ථාන පිට යන්ට සලස්වන සේක. ඔය අන්තිමට ලියලා තියෙන ඒ වරහන් තුල තියෙන දේ පොඩ්ඩක් බලා ගන්න. ඒක තමයි මෙතන වැදගත්. නායක ගායනා කරුටය මාගේ වීණා ඇතුව ගීතිකා කිරීමටය. දැන් මම සිංහල බයිබල් කියවන්නේ නැහැ නේ. මේ පළමු වතාවට මේ ටික මම සිංහලෙන් කියවන්නේ. දැන් මම දන්නේ මේ වීණාව කියලා වැටලා දාලා තියෙනවා කියලා. හරිද? වීණාව කියන්නේ දන්නව නේද ඔයගොල්ලෝ? අර ගිටාර් එක වගේ ලොකුවට තියෙනවා. අර ඉස්සරහින් පොඩි ජිල්පියක් මෙහෙම හෙල්ලෙනවා. අර ටොයින් ඒක තමයි වීණාව. දැන් හෙබ්‍රේව භාෂාවෙන් බයිබලයේ කියවන ආදී තමයි.
හෙබ්‍රේව භාෂාවේ ඔය වාදක භාණ්ඩෙට කියලා තියෙන්නේ nehinot. කො කියනවා? nehinot. nehinot. nehinot කියලා කියන වාදක භාණ්ඩේ පොඩ්ඩක් ගිටාර් එක වගේ. හැබැයි කම්බි 4යි තියෙන්නේ. ඒක වාදනය කරනකොට වේග රිද්මෙන් වාදනය කරන්න ඕන වාදනයක් ඒක. දැන් සමහර වාදක භාණ්ඩ වාදනය කරනකොට ඒ රාග වලට ඒ නාද වලටනේ ඒ වාදක භාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්. දැන් රොක් මියුසික් කියලා තියෙනවා, රැප් කියලා තියෙනවා. ඒවට ෆ්ලූට්, වයලින් ගහන්න බෑනේ. නේද? අර රැප් දැකලා තියෙනවා කියලා. අර ගායන ඒවට වයලින් ගහන්න බෑනේ. හරිද? ඒවට තියෙනවා ඒවා ගාන තමයි රැප් කියන්නේ ඕනේ. හරිද? දැන් ෂෝක නාදයක් ඕවෙන් දෙන්න බෑනේ නේද? දැන් කවුරුහරි දැන් මලකයක් අපි ස්ක්‍රීන් එකේ පෙන්නලා ඒ වගේ අපි මලකේ වල කියන්නේ නෑනේ නේ. මලකේ දාගෙන දෙන්න ඕනේ වයලින් එක දීලානේ. හරිද? එහෙම අඬන්න ඕනේ නේද? එතකොට දැන් මෙතන අපේ සිංහල පරිවර්තකයා වීණාව කියලා දාලා තියෙනවා. එයාට හරියට තේරෙන්නේ නැහැ මොන වාදක භාණ්ඩද කියලා උක. නැහිනොත් කියන වාදක භාණ්ඩේ වාදනය කරගෙන මේ ගීතිකාව කියනවා නම් මේ ඒක ඉතිමත් ගීතිකාවක් වෙනවා. දැන් වචන එලියලා තියෙන මේ වචන බලන්න. සන්තෝෂ කියන්නේ කියලා තියෙන්නේ නේ. දැන් මම නම් හිතන්නේ වීණාව වාදනය කරගෙන සන්තෝෂයක් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. ඒකෙන් බෑ. හරි. එතන මේක වීණාව නෙමෙයි. මේක හොඳ වේග රිද්මේ මේ සංගීතයක් මෙතුමා ගායනා කරන්නේ. මෙතුමාගේ මේ ගීතිකාව ගැන මම මේ දේශනාව හමාර වෙන හරියදී මම ඔයගලන්ට මේකේ තේරුම කියලා දෙන්නම්. හැබැයි දැන් මොකක්ද බලන්න ඕනේ. යේසුස් වහන්සේ එන්න අවුරුදු 630කට කලින් ජීවත් වෙලා හිටපු ප්‍රොෆෙටවරයෙක් තමයි මේ හබක්කුක් කියන ප්‍රොෆෙටවරයා. ක්‍රිස්තු පූර්ව 629 මේ සිද්ධ වුණේ. එතකොට ඒ කාලේ ඒ දේශයේ හිටපු දේවගේ අධිවරයෙක්, දිවස්වරයෙක්, ප්‍රොෆෙටවරයෙක්, අනාගත වක්තවරයෙක්. එතුමා තමයි මෙතන මේ ගීතිකාව ගායනා කරන්නේ ඉතා ප්‍රීතියෙන්. එතුමාගේ ගීතකාව වන්නකොට අපිට පේනවා එතුමා කියනවා අත්තික්ක ගහේ පළ නැත්තත්, මුද්‍රික වැල් වල පළ නැත්තත්, ඔලිව ගහේ පළ නැත්තත් මේ කෙත්වල කියන්නේ මේ එක වර මේ තීවිංගු, එතකොට ඊවිංගු ඔය වගේ එක දේවල් මේ ඒගොල්ලෝ ගොවිතැන් කරනවා, වගා කරනවානේ. ඒවයි කිසිම ආදායමක් නැතත් ඊට පස්සේ හරක් නැති වුණා, එළු බැටළු නැති වුණා, මොනවා නැති වුණත් මම දෙවියන් වහන්සේ තුල ප්‍රීති වන්නේ කියලා එතුමා කියනවා. මම තව පොඩ්ඩකින් පස්සේ මම කියන්නම් ඔය දේවල් 6 මොකක්ද කියලා. මොනවද ඔය කියන්නේ කියලා. ආත්මික තේරුම් දෙන්නේ නැහැ. මම සැබෑ තේරුම ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා. හරිද? එතකොට මෙතුමා මෙච්චර ලස්සන ගීතිකාවක් ගායනා කරනකොට අපිට හිතෙනවා නේ අපිටත් ඒ වගේ කරන්න පුළුවන් නේද? අපිටත් මේ වගේ ඉන්න පුළුවන් නම් මෙයාගේ ගීතිකාව හරි ලස්සනයි. මේක මොනවද කියන්නේ? අර මේ ඔක්කොම තියෙන නිසා මම ප්‍රීති වෙනවා කියලා කියන්නේ. ඒ දේවල් නැති වුණත් මම ප්‍රීති වෙනවා කියලා කියනවා. එතකොට අපේ අද වර්තමාන ලෝකයේ අපේ ජීවිතය ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මට රැකියාවක් නැතත්, හරිද? මට අසාධයක් නැතත්, මට දරුවෝ නැතත්, මට විසා නැතත්, මට පඩි නැතත්, හරිද? මට ජීවත් වෙන්න ගයක් නැතත්, මේ අරව නැතත්, මේවා නැතත් කියලා අපිට නැති දේවල් සේරම කියලා ඒත් මම ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වෙනවා කියලා කියන්න පුළුවන් නම් කොච්චර හොඳ ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන් කියන්න පුළුවන් නම් නේද? පුළුවන් කියලා හිතනවා. පුළුවන්ද? හා? ඔය උගල ආත්මික නිසා ඔයගලන්ට පුළුවන්. මාත් 79 ඉඳලා ගැලෙන්න ලබලා අද වෙනතුරු මාත් try කරනවා. මට වෙලා තියෙන්නේ මොනවද දන්නවද? මට ජොබ් එක තිබුණා නම්, පඩියක් හම්බෙනවා නම්, ගියක් තිබුණා නම්, කාර්යයක් තිබුණා නම්, විසා තිබුණා නම්, රටවල් ගානේ යන්න ලැබුණා නම් මම ස්වාමීන් වහන්සේ තුල ප්‍රීතියෙන් ඉන්න පුළුවන් කියන පැත්ත තමයි තියෙන්නේ ඇත්ත. ඔය ආමෙන් පුල්ල
පුළුවන් දෙයයන් වහන්සේ තුල බැරි දෙයක් නැහැ කියලා ඔතන කියන්න පුළුවන්. වෙනකට බෑ. ඒක වෙනකට ඒක මතක් වෙන්නේ හබක්කොක්කිය කැප්ටන් කුක්වත් මතක් වෙන්නේ මේ අපිට ප්‍රශ්නයක් එනකොට. නැත්නම් අපි සත්‍ය නිගමකද? තනේ අපි නේද? අය මොකටද නිකන් හැබැයි දැන් මම හිතුවා නැත්නම් මේක මම කතා කරනකොට ඔබත් මම හිතන්න පුළුවන් මේ පුද්ගලයාට පුළුවන් වෙන්න හේතු රාශියක් තියෙනවා. මේ පුද්ගලයා කවුද? අනාගත වස්තුව. අනාගත වස්තුවේ කියනකොට ආත්මික මිනිස්සු. ආත්මික මිනිස්සු කියවනම් ආත්මික මිනිස්සුන්ට විශේෂ අනුග්‍රහයක් තියෙනවා දෙවියන් වහන්සේ. ඉතින් ක්‍රිස්තු පූර්ව 629 627 අන්න ඒ වකවානුවේ දෙවියන් වහන්සේ හොඳට මේ හබක්කුක් කියන අනාගත වස්තුවරට සපයලා ඇති. ඒ මනුස්සයට හොඳ ජීවිතයක් ජීවන රටාවක් තිබෙලා ඇති. මිනිස්සු සියරම මනුස්සයට ගරු කරලා ඇති. ඉතින් ඒ වගේ පුද්ගලයෙකුට ඉතින් කොහොම කියන්න පුළුවන්? අපිටනේ බැරි මොකද අපිටනේ තියෙන්නේ ওই ප්‍රශ්න. නේද? අපිට තියෙන ප්‍රශ්න වලින් අනික් කාලක්වත් මේ මනුස්සයාට නැතුව ඇති. කියලා අපිට හිතෙනවා නේ. ඇත්තටම බලන්න ගියාම එහෙම හිතෙනවා. ඒ නිසා අපිට ඕක කරගන්න බෑ. හැබැයි මේක පොඩි පොතක්. හරිද? මේක පරිච්ඡේද 3යි තියෙන්නේ. පළවෙනි පරිච්ඡේදයට යනකොට මේ පුද්ගලයාම පළවෙනි පරිච්ඡේදයේ වෙන ගීතිකාවක් ගායනා කරනවා. අර අපේ ගීතිකා හා සමාන ගීතිකාවක් ගායනා කරනවා. හරිද? බලන්න අනාගත වතුර හබක්කුක් දුටු දිව්‍ය ප්‍රකාශනය. මෙන්න මේකටත් කියලා දෙන්නේ දිව්‍ය ප්‍රකාශනය. බලමුකෝ මොන දිව්‍ය ප්‍රකාශනයක්ද මේක කියන්නේ. ඔන්න බලන්න දෙවෙනි පදේ. ස්වාමීන් වහන්සේ මම කොපමණ කාල් මුරගසම්ද? අන්න අපේ ස්ටයිල් එක. ඒක ඔබ නොඅසනසේක. අනේ දෙයියනේ මේ අපි එහෙමද කියන්නේ? අපි කියන්නේ මේවනේ. දෙයලා තමාතර කන් නැද්ද? ඒක තමයි කියන්නේ. අපි යන්නේ අපේ කරලා අවුලකට පන්නේ බෞද්ධින් වලගෙන විශ්ව සභා කරගෙන ඔක්කොල්ලා ඉන්නවා ලංකාවෙන් සුරේෂාපෝ මේකටත් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ වාදර කන් නැද්ද ඇහෙන්නේ නැද්ද මාස? එයා බලාත්කාරය ගැන ඔබට කෑ ගසමි. මම ගියාම ප්‍රොපේදෝරයා මොරගසනවලු මදුවට දැන් කෑ ගසනවා. කෑ ගසමි. ඒත් ඔබ නොගලවනසේක. ප්‍රේම ආත්මයනේ අයියෙන් කරේ නැතත් හිති අයියෙන් කරන්නේ අල්ල පුයදරේ කියලා නැහැනේ. මම ගියාම ඔබ වහන්සේ අධර්මිෂ්ඨකම දකින්න මට ඉඩ හැර හිතුවක්කාර හිංසාව බලා සිටින්නක් නිසාද? නාස්ති කිරීමද බලාත්කාරයද මා ඉදිරිපිට තිබේ. වේද තිබේ තරංගයද හටගනි. එබැවින් ව්‍යවස්ථාව බෙලහීන වී විනිශ්චය කවදාව නොනික්මේ. මක්නිසාද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයෝ වට කරති. ඒ නිසා විපරිත විනිශ්චයක් සැලසේ. මේ බලන්න මෙයා කියන දේවල් පල්ලි වල වෙන දේවල් මේ කියන්නේ. දැන් අපි ක්‍රිස්තියානි වෙන්න කලින් කොච්චර ප්‍රශ්න දැක්කද? කොච්චර මරාගෙන මැරෙනවා දැක්කද? ඊටේ පා වෙලා අපි ගැලවීම හදලා එනවා. ඇවිල්ලා පල්ලි ඇතුලට ඇවිල්ලා මේ පස්සෙත් බේද තිබේ තරංග තිබේ විවස්ථාවේ බෙලහීනවි. ඇත්තනේ අර පල්ලියට යන්නේ ගාවවල මේ පල්ලියට යන්නේ ගා hina වෙන්නේ. මේ පල්ලියට යන පාස්ට අර පල්ලියට යන්නේ. මං කියමු අද ලෝකේ පල්ලිය ඇතුළට ඇවිත් ලෝකේ කියන ભેද තරංග ප්‍රශ්න රාමයා සියරම පල්ලි වලට ඇවිත්. දැන් පේනවාද මේ ගීතිකා දෙක අතර තියෙන විශාල වෙනස පේනවා. එකම පුද්ගලයා මෙතන විලාප ගී ගායනවා විරාගී ගායනවා. හරිද? අතන බයිලා. දැන් සාමාන්‍ය මේමයි අපේ ජීවිතවල අපි බයිලා ගහලා පස්සේ නම විලාපෙට බහින්නේ නේද?
අපේ තරුණ කාලේ පොඩි කාලේ තරුණ කාලේ අපි හොඳට බයිලා කාලේ අපි ජොලි ඉඳලා කව කරලා ජොබ් නැතත් තියනවා. හරිද? අපිටම පඩියක් නැතත් තියනවා වගේ. අම්මා අප්පෝචිලාගේ සල්ලි අරගෙන උනත් අපි අපේ මගේ කරගෙන ජීවත් වියදම් කරගෙන අපි ජීවත් වෙනවා. පස්සේ ආයෙත් යනකොට අපේ ඒ බයිලා සීරම ගිහිල්ලා අර වික්ටර් රත්නායක වගේ මොන වේව තියාගෙන හරිද? අපි විරාගී ගායන. හරි. එයා කියන්නේ වික්ටර් රත්නායක කියන බුදුහාමුදුරුවෝ ඊට පුගාලේ අපි තින්නේ අපි බණ අහන්නේ නැති. හැබැයි අපි වාචාලේ එකයි තාමත් අපි සංසාරේ. මට අපි වික්ටර් රත්නායක කියන්නේ නේද? ඒක කෙනා වෙයි දන්නවනේ අපේ අයියලා කියන අපේ සිංහල සින්දු ගත්තොත් මොන බයිලා බීට් එක ගැහුවත් විලාපෙනේ කියන්නේ අර ඒක මගේ කෙල්ලවලු සංගියා මට නැති වුණා ඔය සින්දු අහලා දෙනවා සිංහල සින්දු අහලා දෙනවා ශෝකනාදී හොයවා වේගරිද්මේ හොය මොකේ වුණා කියන්නේ මට නැති වුණා අර කිපල්ලා ගියා වෙන එක ගියා හරිද ලස්සනට කිව්වත් කියන්නේ ඔබමින් ඇයමින් ඔබ මට මාගේ ඇස් දෙක වගේ ගැන දෙන්නේ කොහොමද මට හරිද අර කැටදේ ලස්සන කරලා මිහිරියට කියනවා හරිද ඒ වගේ අර විලාපයට හැරෙනවා අපේ ජීවිතේ විරාගිය බවටපත් වෙනවා අපේ ගිය මෙතන විලාප තියෙන්නේ වෙන කතාන්දරයක් පටන් ගන්නකොට අනේ වරවතර කන් නැද්ද ඇස් නැද්ද වාතර පේන්නේ නැද්ද විවස්ථාව බෙලහින විදිහට කියන්නේ ඒ කාලේ ඒගොල්ලන්ගේ බයිබලයේ තමයි අවස්ථාව. අද අපේ බයිබලයේ තියෙනවානේ පළවෙනි පොත් පහ. ඒ පොත් පහ මොසෙස් ලියපු අවස්ථාව. උපත්ති, නික්මයාම, ලේවි කතාව, ගණන් කතාව, ද්විතීය කතාව මේ පොත් පහ තමයි ඒගොල්ලන්ගේ බයිබලය. එතකොට මෙතුමා මෙහෙම කියද්දි අවස්ථාව බෙලහින වුණා කියලා ඒ වකට තිබුණු බයිබලයම බෙලහින වුණා. ඒ කියන්නේ අද අපි කියනවා වගේ බයිබලේ වැඩක් නැහැ ස්වාමී. නැත්තම් අපේ හිතේ ඒවා තියෙනවා. ඒතුලේ අපි කියනවා ස්වාමීනි ඉල්ලාපල්ලා ඒකට දෙන ලැබේ කියලා තියෙනවා කොහොමද දැන් ඉල්ලනවනේ එක එක වයි වර්ණනවා ඉල්ලනවා යාඥා කර ඉල්ලනවා ගන්න ගහගෙන ඉල්ලනවා නිවාහාරක් ඉඳගෙන ඉල්ලනවා පාස්ටර්ස් ළඟට ගිහලා ඔළුව දීලා එහෙමත් ඉල්ලනවා ලැබෙන්නේම නැහැ තට්ටු කරන්න කියලා මේ මගේ ඇඟිලි මේ කැඩෙනවා දිරෙනවා කියලා දෙනවා තට්ටු කරපුවලා අරිනු ලැබේ කියලා ගන්න අරිනු ලැබේද නෑනේ ස්වාමී සොයාපල්ලා සම්බවේ මහත්ය රටවල් ගාලා ගිහලා හොයන්නේ ලංකාවේ විතරනේ හරිද රටකින් මෙහා ඉගිලි සොයා ගන්න බෑ වගේ වෙලා තියෙන්නේ මට හරිද මේ වගේ නෝගොල්ලෝ බලන්න මේ මනුස්ස මොකද මේ සින්දුම කියන්නේ මම කියන්නේ මේ අපිට දන්න අපේ ආකල්ප අපේ චේතනා චින්තන ශෝක මේවානේ මතලා තියෙන්නේ මේ සින්දුවනේ ගැලයෙන් ලැබුවම හයියෙන් කියන්නේ කරාට හිතේව තමයි යෝ මේ දඟලනවා සොයාපල්ලා සම්බවේ කියලා මමත් දන්නේ මම මොනවද හොයන්නේ කියලා හම්බෙල දෙයක්වත් නැහැ කියාගෙන අපි ජීවත් වෙන්නේ ඔන්න ඕව තමයි අපේ හරිද මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මෙතුමාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා උසියා කියලා රජතුමෙක් හිටියා රජතුමෙක් ඒ රජතුමා ඊශ්‍රායල් දේශය පාලනය කරලා යුදා රාජ්‍ය පාලනය කරලා ඒ යුදා රාජ්‍ය ගෙනාව නිකන් පොරිම මේ සපලවත් තත්ත්වයකට ඒගොල්ලන්ගේ රට සපලවත් වුණා මහත්ව එතකොට මිනිස්සු මොනවද කරන්න පටන් ගත්තේ දෙවියන් වහන්සේව අමතක කරන්න පටන් ගත්තා අදත් ඒ වගේ දේවල් වෙනවා හරිද ඒ කියන්නේ ආශිර්වාද ලැබෙන්න මිනිස්සු දෙවියන් වහන්සේව අමතක කරන සංස්කෘතියක අපි ජීවත් වෙන්නේ. අනේ. රැකියාවක් නැහැ. දරුවට කසාදයක් වෙන්නේ නැහැ. වයසක දරුවා ගෙදර නාකි වෙනවා. විසා හම්බෙන්නේ නැහැ. එයක් නැහැ. ඔය වගේ නෑ කියන ප්‍රශ්න තියෙද්දි ගොඩක් ක්‍රිස්තියානි අය බලන්න දෙවියන් වහන්සේට කොහොමද ඉන්නේ කියලා. ආඥා කරනවා නිරාහාර වෙනවා සභාවට යනවා මීටිම පටන් ගන්න ඉස්සෙල්ලා යනවා ඉවර වෙලා තියන්නේ පුටි වැඩ ලොකු වැඩ උඩ ඇදලා දාගෙන කරගෙන ඉන්නවා සෑහෙන දුරට සාපිපාසයෙන් දෙවියන්වහන්සේව හොයනවා ඔය ටික ඒ ආශිර්වාද ලැබෙනකොට
ඒ ආශිර්වාද භුක්ති විඳීමේ කාර්ය බහුලත්වය කරනකොටගෙනම අර දෙවියන් වහන්සේ තුල තිබුණ අර ජ්වලිතකම නැහින්ද පටන් ගන්නවා. තේරුණා? කියන අවුරුදු 8ක් 10ක් අසාද බැඳලා දරුවෙක් නැහැ. අයියන්ඩි හැම මීටිමට එනවා, අක්කන්ඩි හැම මීටිමට එනවා. දරුවෙක් හම්බුණා විතරයි දෙන්න නැහැ පැත්ත බලන්න. පස්සේ ඒගොල්ලෝ හම්බෙලා අපි අහනකොට ඒගොල්ලෝ මේකයි මේ අයියෝ ලාවක් නෑනේ අනේ දැන් දරුවක් එක්ක හැම වෙලේම නිකන් මේගොල්ලෝ විතරයි ආදම් මේකට පස්සේ පළමු වතාවට දරුවෙක්ව බිහි කරේ වගේ නිකන් අපිට කියලා දෙන්න හදනවා මේ දරුවා නිසා අපිට එල්ලෙන්නවත් බෑ. වැඩට යන්න විලා තියෙනවා පාක් යන්න පුළුවන් නෑ ගමන් යන්න පුළුවන් පල්ලියටයි අර ඊළඟට තයිලක් කියනවා මේකයි මේ පල්ලියට ආවම තිතින් මිනිස්සුන්ට කවදාද බබා අඬනවා එන බබා අඬනවා මේගොල්ලන්ගේ බබා විතරක් අඬනවලු පල්ලියේදී අනිත් බබා අඬනවා නෑ බබාලා කියන්නේ අඬන જાතිය අපේ මිනිස්සු පල්ලිවල ප්‍රශ්නේ දරුවෝ නෙවෙයි අපි දරුවේ කියන්නේ දුවනවා තමයි දරුවෙක් ගැන අඬනවා තමයි මේ දරුවේ අඬනකොට නැත්නම් දරුවේ දුවනකොට අපි ජීවිතේට ඔක දැකලා නැහැ වගේ මේ පෙරහන්දිදී දේශනා කරගෙන ඉන්නවා අද අපි දරුවෙක් දුවන එක දැකලා නැහැ ඒක දරුවෙක් අඬනවා දරුවෙක් ගැන අඬනවා තමයි ඉතින් මේගොල්ලෝ ලැබුණු ආශිර්වාදයම බාධාවක් කරගන්නවා දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙන්න. හරිද? රැකියාවක් ලැබෙන්නේ නැත්නම් සභාවටයි දෙවියන් වහන්සේටයි වංකව ජීවත් වෙනවා. ඉතින් අපේ ඔළුවෙන් හිටගෙන යාඥා කරලා රැකියාවක් කරන්නේ. දෙවනස් දෙන්නේ නැහැ. දෙවනස් දාන්නා මේ හදට දුන්නොත් ඉවරයි කියලා. අපි දෙවියන් වහන්සේගේ සිංහාසනේ ඉඳ දෙන්නේ නැතුව ඒක ඇත්තටම වහන්සේ පල්ලෙහාට ගිහලා දෙන්න ස්වාමී රැකියාව කියලා දෙනවා. අන්තිම රැකියාව. රැකියාව ගත්තම මේ වහන්සේ දෙන්නේ. ඉන්නේ මොකද? ඇයි? අයියෝ පාන්දර ගියාම රෑ ඉන්නේ අපි මාන්සි ආසයි මගේ හිත තියෙන්නේ සභාවේ කියාගෙන ඉන්නවා. හරිද? දෙවියන් වහන්සේ ආශිර්වාද දීපුවාම මිනිස්යාගේ පුරුද්ද මොනවද දන්නවද? ඒ ආශිර්වාදය මුක්ති විඳීමේ කාර්ය බහුලත්වයේ යෙදෙන නිසා දෙවියන් වහන්සේගේ ටික ටික ඈත් වෙන්න පටන් ගන්නවා. උසියා රජතුමාගේ කාලේ යුදා රාජ්‍ය සඵල වෙනකොට මිනිස්යන්ගේ හිත දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. අනිත් ඒගොල්ලෝ මෙන්න මේ වගේ විග්‍රහයක් කරගත්තා ඒගොල්ලන්ගේ සඵලත්වයට. දෙවියන් වහන්සේ අපි කියන සන්තෝෂයෙන් ඉන්න නිසා සතුටින් ඉන්න නිසා තමයි අපිට මේ වගේ ආශිර්වාද දෙන්නේ කියලා. අද ගොඩක් ක්‍රිස්තියානි හිතන්නේ මොනවද දන්නවද? අපි හොඳින් හිටියම අපිට ලොකු ප්‍රශ්න කරදර නැත්තම් දෙවියන් වහන්සේ අපිත් එක්ක මේ ෂේප් එකේ ඉන්නවා කියලා. තේරුණාද? මොකක් හරි ලෙඩක් ප්‍රශ්නයක් නැත්නම් මොකක් හරි විශාල කර්තව්‍යයක් ඇති වුණා නම් තමයි ඒගොල්ලෝ අනේ ස්වාමීන් මම කරපු පව් කරන්න ගිය පව් ඒවට ඔක්කොටම සමා වෙන්න කියාගෙන පස්තැවිලි වෙන්නේ. අර නෝමල් ප්‍රශ්න තමයි තියෙන ලොකු සීරියස් ප්‍රශ්න නැත්තම් ඒගොල්ලෝ ඉන්නේ. දෙයන්නා දැක්ක හොඳින් ඉන්න දෙනවා සබ්බ උදින් තියන් ඉන්නවනේ කියලා. එහෙම තමයි මේ මිනිස්සු හිතුවේ. දැන් මෙතුමා විතරයි දැන් මම කරපු පරීක්ෂණ අනුව ඒ ක්‍රිස්තු පූර්ව 627 28 29 30 වැනි ඔය අවුරුදු වල අවංක ප්‍රොපේටවරයෙකුට හිටියේ හබක්කුක් පමණයි. ඒ නිසා මෙතුමා ළඟට තමයි බොහෝ අය ආවේ අනුශාසනා ලබා ගන්න යාඥා කරගන්න සියලු. මෙතුමා ළඟට මිනිස්සු එනකොට මෙතුමා කියනවා අයයට මේ ඔයලගේ ජීවිතේ වංකයි. පසුබෑවිලි වෙන්න. ඔගොල්ලෝ මේ බොරුවට ඇවිල්ලා යාඥා කරගෙන යන්න එපා. ඔගොල්ලෝ දෙවියන් වහන්සේ තුළ සුද්ධ වෙන්න, පවිත්‍ර වෙන්න, පසුබෑවිලි වෙන්න කියලා කියනකොට මේගොල්ලන්ගේ ආකල්පය මොනවද දන්නවද? මේ ප්‍රොපේතුතුමා ලොකු සම්මාදමක් ගෙනල්ලා තියෙනවා. අරගෙන ආශිර්වාද කරලා යවන්න මේ අපිට දේශනා කරන්න හදන්න එපා වෙලා. දැන්දලේ. හරිද? අදත් ඒ වගේ ක්‍රිස්තියානි ඉන්නවා. අපි හොඳින් ඉන්නවා. අපි සභාවට එනවා. අපි පාස්ටර් කෙනෙක් ගාවට එනවා. අපි ඇවිල්ලා යාඥාවක් කරන්න ඉන්නොත් යාඥා කරනවා.
අපි ගියක් විවෘත කරන්න එන්න කිව්වොත් ඇවිල්ලා යාත් එක්කලා ගියක් විවෘත කරනවා. අපි බර්ත්ඩේ පාටි එකට එන්න කිව්වොත් ඇවිල්ලා ආශිර්වාද කරලා යන්න. ඔය ඇවිල්ලා පාස්ටර් අපි ආශිර්වාද කරන්න කියපු තැන ඇවිල්ලා අපිට අවවාද අනුශාසනා දෙන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා අපි හොඳින් ඉන්නවා කියලා. අපි හොඳින් ඉන්න නිසා නේ දෙවියන් වහන්සේගේ හස්තය අපේ ජීවිතේ තියෙන්නේ. ඒ නිසා නේ අපි ආශිර්වාද වෙන්නේ. ඉතින් මේ පාස්ටර් ආවම පාස්ටර්ගේ වැඩ කරන්න අපි සම්මාදර දෙන්න එන්න ගන්න යන්න. හරි. කතා කර අපේ කාලේ නාස්ති කරගෙන ඉන්න ඉපා කියලා. දැන් ආබක්කොත් දෙවියන් වහන්සේට කියනවා ස්වාමීනි මේ වගේ ඇවිල්ලා සම්මාදම් දීලා යන කඩ දැරියානේ ස්වාමීනි මොකක්ද ආසෙන් ගින්දර ගැලක්වත් දාලා මුට මොනාරි කරන්නද? දෙවියන් වහන්සේ කතානේ. ප්‍රොපේතවරයා මොනවද කියන්නේ? යා කියනවා මම මුරගස්සනවා. මම කෑ ගහනවා. මේ මිනිස්සු කියන්නේ මෙතන මේ මුරගැසිල්ල සහ මේ වේදනාව අර දේවගැතිවරයෙක්ගේ දිවැසිවරයෙක්ගේ අනාගත වක්‍රවරයෙක්ගේ හදවත මෙතන පෙන්නලා තියෙනවා. මේකයි පසුබිම. පසුබිම දන්නේ නැත්නම් අපි දන්නේ නැහැ මොකටද කෑ ගැහුව කියලා. හරිද? නැත්නම් අපි හිතන්නේ මේ අද කාලේ ඉන්න මේ භාර්යාවන් වගේ භාර්යාවක් යට ලැබිලා ඇති කියලා. අද කාලේ ගොඩක් අයගේ හිතේ මුරගැසිලි තියෙන්නේ භාර්යාවගේ කඩ නිසා. يعني අයියෙන් කෑ ගහනවා නම් හිතින් කෑ ගහනවා. එච්චර වෙනස. හරිද? මේ ඉන්න කියන්නේ එහෙම නෙවෙයි. හරි කමන්නේ එහෙම. හා මේකයි අද බොහෝ අයගේ ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් නොවේ මේ පුද්ගලයාට. පුද්ගලයාට තිබුණේ මිනිස්සුන්ගේ අකීකරුකම. මිනිස්සුන්ගේ අකීකරුකම, මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමීකම, ඒ මිනිස්සුන්ගේ ආත්මිකත්වයේ හේන වෙච්ච පිරිහිච්ච තත්ත්වය. ඒ නිසා තමයි මෙයා මෙච්චර කෑ ගහන්නේ. හරි. එසේ වෙත මම ඔබගෙන් ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. පළවෙනි පරිච්ඡේදයේ මෙතරම් දුරට ශෝක ගී ගායනා කරලා විලාප ගී ගායනා කරලා කෑ ගහලා මොරගසන මේ පුද්ගලයා තුන්වෙනි පරිච්ඡේදයේ 17 වෙනකොට කොහොමද එච්චර හොඳ ප්‍රීතිමත් ගීතයක් ගායනා කරලා වට ගවන්නේ නැතට මුණා බලන්න උදේන ගීතිකාව තුන්වෙනි පරිච්ඡේදයේ ගීතිකාව වහන්න මොනවද ගීතිකාව මට අරක නැති වුණා මේක නැති වුණා මොනවා නැති වුණා මම ප්‍රීතියෙන් ඉන්නේ සංගම වහන්සේ මගේ ශක්තිය වහන්සේ මගේ කකුල් මගේ දෙපාය මුව දෙනෙක්ගේ මේ දෙපායෙන් පරිවර්තනය කරයි කියලා හිතා එහෙම ගායනා කරා. දැන් පරිච්ඡේද 20ක් 25ක් ගිහිල්ලා ඊට පස්සේ ඕක වුණා නම් අපිට හිතන්න පුළුවන් අවුරුදු ගණනාවක් ගත වෙලා ඒ පරිසරය වෙනස් වෙන්නේ නැති, මනුෂ්‍ය වෙනස් වෙන්නේ නැති කියලා. එහෙම මොනවත් නැහැ. පළවෙනි පරිච්ඡේදයේ මෙන්න මේ වගේ කෑනවා. තුන්වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ වෙනකොට මේ මනුෂ්‍යයා මෙන්න මෙහෙම සන්තෝෂයෙන් ගායනා කරනවා. දැන් අතරතුර මොකක් හරි දෙයක් වෙලා ඇතිනේ. ඒක අපි හොයාගත්තොත් ඇයි එයාට පුළුවන් නම් අපිට බැරි අපිත් ඔය වගේ වෙන්න. තේරුණා? දැන් මම ඉතිහාසය පොඩ්ඩක් කියන්න. තුන්වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ වෙනකොට අර මිනිස්සු වෙනස් වෙලා නැහැ. අර තත්ත්වය වෙනස් වෙලා නැහැ. මොනවත් වෙනස් වෙලා නැහැ. ඒකට මේ පුද්ගලයා වෙනස් වෙනවා. හබක්කොක් වෙනස් වෙනවා. එහෙමනම් අපේ ජීවිතේ අපි මුහුණ දෙන අවස්ථා ප්‍රශ්න කර්තව්‍යයන් තියෙද්දි අපි වෙනස් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ආමෙන්. හබක්කොක්ගේ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ හබක්කොක් සාමාන්‍ය මිනිස්සෙක්. ඒ හබක්කොක්ට පුළුවන් නම් අපිටත් පුළුවන්. හොඳේ. ඇත්තටම හබක්කොක්ට පුළුවන් නම් අපිට ඊට වඩා පුළුවන්. මොකද අපිට යේසුස් වහන්සේ ඉන්නවා. අපි අලුත් ජීවිසුනේ ඉන්නවා. අනික අපිට කවුරු හරි ඉන්න අපිත් එක්ක එකතු වෙලා යාඥා කරන්න හරි. එතකොට එතුමා තනියම එතුමාටම පුළුවන් වුණා නම් අද අපිට පුළුවන් වෙන්න ඕන. එහෙමනම් මොකද කරන්න ඕනේ? රහස හොයා ගන්න ඕනේ. තත්ත්ව වෙනස් වුන්නේ නැල්ලු. මිනිස්සු වෙනස් වුන්නේ නැල්ලු. එතුමා වෙනස් වුණා නම් එහෙනම් මොකක් හරි වෙලා තියෙනවානේ. මොකක්ද වෙලා තියෙන්නේ? අර මැද තියෙන පරිච්ඡේදේ නම රහස තියෙනවා. පළවෙනි පරිච්ඡේදයේ මේ අඩන්නේ. දැන් දෙවෙනි පරිච්ඡේදය. දෙවෙනි
පරිච්ඡේදයේ පළවෙනි පදේ. මේක තමයි රහස. අද දෙවියන් වහන්සේ ඔබටයි මටයි කතා කරන පදේ මේක තමයි. හරිද? මම මාගේ මුරපොළ උඩට පැමිණ බලකොටුව උඩ සිටගෙන උන්වහන්සේ මට කියන්නේ මොකද කියත් මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියත් දැනගන්න බලා සිටින්නෙමි. හරිද? බලා මොකද ඒ උච්චර වචන මාලාවක් විතර වචන රාශියක් තියෙනවා. මම මාගේ මුරපොළ උඩට පැමිණ බලකොටුව උඩ සිටගෙන උන්වහන්සේ මට කියන්නේ මොකද මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියත් දැනගන්න බලා සිටින්නෙමි කියලා තියෙන ඒ ලොකු පදය වචන තුනකට අඩු කරලා මම කියන්නේ මොකද්ද එතුමා කියන්න හදන්නේ කියලා. හරි කියන්නද? මම කට වහන. මම කට වහන. ඒක තමයි කියන්නේ. තේරෙනවද? මහබක්කු කියනවා මම කට වහන. ඒක කියන්නේ මම මාගේ මුරපොළ උඩට පැමිණ බලකොටුව උඩ සිටගෙන දැන් මුරපොළට යන්නේ කවුද? ගොවියද? ගොවි දැන් කරන්නද? මල් කපන්නද යන්නේ මේ මුරපොළ උඩට නගින්නේ සොල්දාදුවා. හමුදාවේ මෙතන හමුදාවේ මේ පින්තූරයක් අපිට මෙතුමා පෙන්නන්නේ. හරිද? මුරපොළ කියලා කියන්නේ සෙන්ට්‍රි පොයින්ට් එක. අර ආමි කැම්ප් එකම බලුවොත් ආමි කැම්ප් එකක් තිබ්බොත් අර උස්ස කණු ගහලා අර උඩ කුටියක් වගේ එකක් හදලා තියෙන්නේ. එතන ආමිකාරයෙක්ව දැකලා තියෙනවද? මෙහෙම තුවක්කුවක් තියාගෙන මෙහෙම ඉතින්. අන්න ඒ මුරපොළ උඩට පැමිණ බලකොටුව උඩ සිටගෙන මොනවද කියන්නේ එතුමා? බලකොටුව උඩ තියෙන මුරපොළේ ඉන්න මුරකාර වගේ සෙබලා වගේ මම කටවහන්න යනවා. නිකන් කටවහන්න නෙවෙයි. ඒ සෙබලා වගේ මොකද්ද එතුමා අදහස් කරන්නේ? මගෙන් ශබ්දයක්වත් දෙන්න යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔය ආමි කැම්ප් එකක් ගත්තොත් එහෙම දැන් අපි දන්නවා අවුරුදු 30ක යුද්ධයක් අපේ ලංකාවේ තිබ්බා. දැන් අපේ හමුදා කඳවුරු තිබුණා මේ තියනවා තාම මේ උතුරේ නැගෙනහිර පළාත්වල තියෙනවා. ඔය හමුදා අපි ගමුකෝ අලිමංකඩ වගේ විශාල හමුදා කඳවුරක් ගත්තොත් එහෙම අර මුරපොළ උඩ ඉඳගෙන අපේ සෙබලෙක් බලාගෙන ඉන්නකොට කොයි වෙලේ හතුරු ඇයිද මොන විදිහේ හතුරෙක් ඇවිල්ලා මොන විදිහේ මේ පහරක් ගහන්න උත්සාහ කරයි කියලා දන්නේ. ඒ නිසා හැම වෙලේම කන විවෘත කරගෙන කට වහගෙන ඉන්න ඕනේ. හරිද? කොහොමද හමුදා සෙබලෙක් මෙහෙම හිටියනම්? එහෙමයිද? දැකලා තියෙනවද එහෙමයිද? නෑ ජීවිතේ නෑ. නැත්තම් අර අපේ අර තරුණ කණ්ඩිය දැකලා තියෙනවද? බස් ස්ටෑන්ඩ් වල පාරේ යනකොට තරුණයා දැකලා තියෙනවද? මෙහෙම යන්නේ මොකද අර කන් වලට අරලා දාගෙන පුම් 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 කියලා මොකද සින්දු අහගෙන යනකොට අපිට ඇහෙන්නේ නැහනේ. අපිට පේන්නේ නිකන් මේ මොකද්ද මේ කිරිපණු ගාය හැදිච්ච කෙනෙක් යනවා වගේ බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉන්නවා. දැකලා ඒ වගේ වොක්මන් එක කනට ගහගෙන ඔය සෙබලක් තුවක්කුවක් තියාගෙන එළමෙයිද? කට වහගෙන කන අරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි දන්නේ මොකක් හරි ශබ්දයක් ආවොත් මොකක්ද කියලා ටක් ගාලා ඒ පැත්තට ටෝච් එක දාලා බලලා ආරක්ෂාව හරියට කරන්න පුළුවන්. අන්න ඒ තරම් මම කට වහ ගන්නවා කියලා හබක් කියනවා. කටයි කනයි අතර සම්බන්ධයක් තිබුණොත් දෙකටම වැඩ කරන්න බෑ. කට ඇරියොත් කන වහන්න ඕනේ, කන ඇරියොත් කට වහන්න ඕනේ. හැබැයි අපිට දෙකම අරගන්න ඕනේ. හරිද? ඒකට වෙන්නේ නැති අර කියන්නේ අරගන්නවා කියලා. අර දෙන්නේ ගහ ගන්න අරුත් දෙන්න අර හස්බන්ඩ් වයිෆ් දෙන්න අරගන්නවා. මට මගේ අත්දැකීම. හරිද? මම දැන් පාස්ටර් කෙනෙක් හැටියට අවුරුදු 27ක් ඉන්නවා. කසාද බැලපු යුවලන් කී දෙනෙකුට මම අනුශාසනා දීලා ඇත්ත. ඒකෙන් බොහෝ අය
ඇවිල්ලා මේව මගේ ඉස්සරහා මේව ඉඳ ගන්නවනේ. ඉඳ ගන්නකොට නම් එන්නකොට නම් එන්නේ ෆාස්ට්. අනේ කිරිටොයි වගේ ඉන්නේ හරිද? ඇවිල්ලා ඉඳගෙන දෙන්න කතා කරන ගත්තම පොඩ්ඩක් විලවන පස්සේ මට බෑ මොනවද කතා කරන්නේ දෙන්න කතා කරා. කොහොම වෙලාවේ දෙන්න කතා කරනවා දන්නවද? දෙන්නම කතා කරගන්නවා. මෙයා කතා කරන්නේ කරයට ඇහෙන්නේ නැහැ. එයා කතා කරන්නේ මෙයාට ඇහෙන්නේ නැහැ. දෙන්න බලන්න. මම ඉතින් මෙහෙම බලන්න ඉන්නවා. සමහරලාට මගෙන් අපොයින්ට්මන්ට් අරගෙන කට්ටිය එනවා. අනුශාසනා ගන්න එනවා. දැන් අපොයින්ට්මන්ට් අරගෙන තියෙන්නේ මගෙන්. දැන් මට ඇවිල්ලා ඒගොල්ලෝ ප්‍රශ්නේ කියලා මම මොකක් හරි එකට විසඳලා දීලා ආඥා කරන්න ඕනේ එච්චරයි. ඒගොල්ලෝ එනවා ප්‍රශ්නේ අරගෙන. ඉස්සෙල්ලාම මේ ගැන කතා කරන්න පටන් ගන්නවා. එතකොට මගදී අරයා කතා කරනකොට ඊට පස්සේ මෙයා අරයාට කතා කරනවා. එයා මෙයාට කතා කරනවා. මම මෙහෙම බලන් ඉන්නවා. රෙස්ලිං මැච් එක බලන් ඉන්නවා වගේ මෙහෙම බලන් ඉන්නවා. විනාඩි 20ක් විතර ගියාන් පස්සේ ඒගොල්ලෝ කියන පාස්ටර් මේකට විසඳුවා මේකෙත් එක මම ඉන්න බෑ. මෙයා ඒක තමයි විසඳුවා. මෙයා කියනවා මම දන්නවා පාස්ටර්. ඒක තමයි මනත්. අජමන thank you පාස්ටර් වගේ කාලෙට අපි ගිහින් එන්නම් කියලා. ප්‍රශ්නේ අරගෙන ඇවිල්ලා මං ඉස්සරහා අරගෙන විසඳුමක් දීලා යනවා මට ස්තුති කරනවා. මම මොකක් කරන්නේ ඉඳගෙන ඔය ෂෝ එකක් බලනවා වගේ බලන් හිටියා. මේකට අපි කියන්නේ සිංහලෙන් අරගන්නවා කියලා. නේද? හරිනේ? ඒ වගේ කියන්නේ අරගන්නවා. ඒ මම හිතනවා ඇයි අරගන්නවා කියලා කියන්නේ. මම දන්නවා මොකක්ද කියලා. මොකක්ද අරගන්නවා කියන්නේ? කාටාවේ කණයි දෙන්න අරගන්න. වහගන්නේ. ඉතින් සමහර අය අද සමහර අය යාඥාවට එනවා මොනවාට. ඇවිල්ලා කියනවා පාස්ටර් යාඥා කරන්න. මම යාඥා කරන්න පටන් ගන්නකොට මේගොල්ලෝ යාඥා. මම ආදරවන්ත ස්වාමීන් කෙනෙකුට ස්වාමීන් දැන් කියමු දුව ගැන යාඥා කරන්න ආවා කියලා. මගේ දුව සතුට කරනවා කිව්වොත් මම යාඥා terus mengatakan sorry sama ada kata wahan the bed ini mana ne hari sama raya yaadnya karena dia amat dengan hansri itu dene watne kata jalabi malawala urdu dahata urdu is ane pau ape deviyan hanse sarva baladari උන්වහන්සේටම බෑ මේ මනුස්සයට වචනයක් කියන්න අවුරුදු 18ක් තිස්සේ. හැබැයි මේ මනුස්සයා හැමදාම උදේ හවල් ආත්‍යා කරනවා බෑ ගන්න. ධන ගානේකට ජනන්සේ එලෙක්ට් වෙනවා. අදවත් try එකක් දෙමු වචනයක්වත් කතා කරනවා. ස්වර්ගයේ වැඩ සිටින අපේ මහත්තුම දෙවි පියාණන් කියලා අර පටන් ගන්නකොට ඉඳන් පියාණන් වහන්සේ මේ hello excuse me hello but නෑ ඉවරයි ඒක සාර්ථක නාවේ කියලා කියනවා. dari nama ya yang lagi amat oh harus aduh kami දේශනා කරනකොට ඒකවත් ආන ඒ වෙලාවට තමයි අර කතා කරලා දේශනා කරනකොට එහෙන් කතා කරන්න බෑනේ ඒ chance එක පාවිච්චි කරලා නිදාගන්න සමහර අය තාම දන්නේ ආදම්ගේ ගෑණි ඒවා කියලා. ඇයි? අහන්න දෙන්නේ නැහැ. මෙලෙම කතා කරගෙන ඉන්නේ. නේද? දෙවියන් වහන්සේ ඉදිරියේ මේ මනුෂ්‍යත් මේ ටිකම තමයි කරේ. හබක්. කතා කරනවා මොන ප්‍රශ්න දෙවියන් වහන්සේ කට ඇරියවත් නැහැ. දැන් තීරණය කරනවා මේ මනුෂ්‍යයා මම මගේ කට වහ ගන්න යනවා. මං කට වහ ගන්න යනවා කියලා තීරණය කරපු ගමන් මේ දෙවෙනි පදය බලන්නකෝ ස්වාමීන් වහන්සේ මට උත්තර දෙන්නේ මේ මට සිංහල පරිවර්තනය එච්චර ලස්සනට නෑ මෙතන මේ දෙවෙනි පදය හෙබ්‍රේව භාෂාවේ තියෙන චූටි වචනයක් එවිට ඔබලා වෙන භාෂාවක බයිබල් තියෙන ඉංග්‍රීසි හරි මොකක් හරි නැද්ද දෙමළ මොකද ඒක මොනවද කියලා තියෙන්නේ මොන version එකද මම දන්නේ verse 2 Habakkuk chapter 2 verse 2 how does it say the Lord answered actually it should say then
the Lord answered කියලා එන්න ඕනේ. හරිද? දෙවලෙන් කියලා දෙනවා அப்பொழுது. அப்பொழுது இருக்குதானே? අන්නකද දෙවලෙන් තියෙනවා அப்பொழுது. සිංහලෙන් එවිට කියලා කියන්න ඕනේ. හරිද? ඒක නෑ. නමුත් අපිට අදහස තේරෙනවනේ නේද? එතකොට තමයි දෙවියන් වහන්සේ කතා කරන්න පටන් ගත්තේ කියන එක මෙතන අපිට තේරෙනවා. මොකද්ද කියන්නේ? ස්වාමීන් වහන්සේ මට උත්තර දෙමින්. මේ බලන්න. රහස මොනවද දන්නවද මිත්‍රවරුනි? අපේ ජීවිතයට පිළිදීම ඕනේ නෑ. අපේ ප්‍රශ්න වලට විසඳීම ඕනේ නෑ. විසඳුම ඕනේ නෑ. අපේ ජීවිතයට ප්‍රීතිය ඕනේ නෑ. දෙවියන් වහන්සේ අපිත් එක්ක කතා කරන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිත් එක්ක කතා කරන්න ඕන නම් අපි කට වහන්න ඕනේ. අද ක්‍රිස්තියානි කාර්යයා කෙන්දිරි ගහනවා වැඩි. ක්‍රිස්තියානි කාර්යයා කේලම් කියනවා වැඩි. ක්‍රිස්තියානි කාර්යයා වැරදි හොයලා ඒ ගැන කතා කරනවා වැඩි. යාඥාවේ අද බොහෝ ක්‍රිස්තියානි දැන් සභාව ගැන සමහර ඇදහිල්ලවන්තයෝ යාඥා කරන කොහොමද යාඥා කරන්නේ? අනේ ස්වාමීනි අපේ සභාව නිසා ස්තුති එහෙම තමයි පටන් ගන්නෙ. එතනින් පස්සේ පාස්ටර් පටන් ඊයේ සභාවට ආපු පුද්ගලයා වෙනකම් දොස් කියනවා දෙවියන් වහන්සේට. සභාව නිසා ස්තුතිය. හැබැයි ස්වාමීනි පාස්ටර් වෙනස් කරන්න ස්වාමීනි වහන්සේ පාස්ටර් වෙනස් කරන්නේ නැත්නම් පාස්ටර් වෙනස් කරන්න. හරිද? සභාවේ පාස්ටර්ගේ භාර්යාව වෙනස් කරන්න ස්වාමීනි පාස්ටර්ගේ දරුවන් වෙනස් කරන්න බ්‍රදර් වෙනස් කරන්න මේ සිස්ටර් වෙනස් කරන්න අයියෝ ස්වාමීනි අර ගිටාර් ගහන්න කියනවා වෙනස් කරන්න. ඔය වගේ සභාව වෙනස් කරන්න කියලා කියනවා. සමහර භාර්යාවන් යාඥා කරන්නේ ස්වාමි පුරුෂයා ගැනයි දරුවෝ ගැනයි ඔය ටිකමයි. මගේ මහත්තයා හරි නෑ, මගේ දරුවෝ හරි නෑ, මගේ නැන්දම්මා හරි නෑ, අල්ලපු ගෙදර එක්කන හරි නෑ, වැඩ කරන දැන එක්කන හරි නෑ. හැම වෙලේම යාඥාවේ ඔය ටිකමයි. තාත් එක්ක හරි කතා කරන්න ගියත් ඔය ටිකමයි කියන්නේ. praise the Lord, praise the Lord. කොහොමද ඉන්නේ? ඉන්නේ. අර අපේ අර පිටිදලා තියෙන ආත්මය එතනින් පස්සේ ඉවරයි. හරි? දෙවියන් වහන්සේගේ මිනිස්සයා වුණාට මේ මිනිස්සයා ඒ වගේ හිටියේ. දැන් මේ මිනිස්සයා තීරණය කරනවා මම කටවහනවා කියලා. දෙවියන් වහන්සේ කතාරිනවා. ඉන්නවහස. අපි කෙන්දිරි ගහන එක නවත්තන්න. දොස් කියන එක නවත්තන්න. අද ලෝකේ කොහෙවත් කවුරු සම්පූර්ණ ශුද්ධවන්තෙක් නැහැ. ශුද්ධවන්ත පාස්ටර් කෙනෙක් නැහැ. ශුද්ධවන්ත ඇදහිල්ලිවන්තෙක් නැහැ. හරිද? අපි පුරුදු වෙන්න ඕනේ මේවා බලලා කෙන්දිරි ගහන්න නැතුව ඉන්න. අපි මම යාඥා කරන්නේ නැතුව ඉන්න කියලා මේ කටවහන එකට කියන්නේ. හරිද? අපි දෙවියන් වහන්සේ ඉදිරි අපි කෙන්දිරි ගන්න අර ඉංග්‍රීසියෙන් කියනවා complaining. Always complaining. සමහර අය දැකලා තියෙන හැම වෙලේම මොනවා හරි ඍණාත්මකව කතා කර ඉන්නවා. වැරදි වෙනවා වැරදි කියනවා ඒවමයි කියන්නේ. ඒව නවත්තලා දෙවියන් වහන්සේ කතා කරනවාද කියලා බලනකොට දෙවියන් වහන්සේ කතා කරනවා. සමහර අය මට ඇවිල්ලා කියනවා අස්තමාග්‍ය ඇවිල්ලා බල ගොඩක් කරනවා මේ ආඥා කරන දෙවියන් වහන්සේ කතා කරන්නේ නැහැ. මං දන්නා අය කතා කරන්නේ නැත්නම් දෙන්නේ නැහැ. කොහොමද කියද ටෙලිෆෝන් එක මෙහෙම තියාගෙන කතා කරනවා. හරිද? ඇහෙන කැල්ල උඩ තියෙනවා. සමහර අයගේ ක්‍රිස්තියානි ජීවිතේ කියන්නේ මේක. හරි? ඇහෙන්නේම නැහැ. දෙවියන් වහන්සේ කතා කරන්නේ. මෙයා කට අරගෙනම චක ගන්නවා. ඒ නිසා අපි කට වහන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ආය ඊළඟ නමස්කාර වේලේ කවුරු ඇයි නෑ දෙවියන් වහන්සේ අපිට කතා කරලා කට වහන්න කියන්නේ. නෑ ඒකට නෙමෙයි. කෙන්දිරි ගහන එක, වැරදි කියන එක, ඍණාත්මකව කතා කරන එක නවත්තන්න ආබකුක් වගේ කියලා තමයි දෙවියන් වහන්සේ අපි සියලුම දෙනාට කියන්නේ. හරිද? ඔන්න ඕක නිසා දෙවියන් වහන්සේ දෙවෙනි පරිච්ඡේදයේ කතා කරා. දුක් වේ කියලා පණිවිඩ පහක් තියෙනවා ඒකේ. ඒ ගැන කතා කරන්න මට වෙලා නැහැ. කොහොම හරි තුන්වෙනි පරිච්ඡේදෙට ගියාම මෙන්න පළවෙනි පදේ වෙන මෙහෙම කියනවා. අනාගත වස්තු හබකුක් විසින් ශිග්‍යෝනොත් වෘත්තයට ලියන ලද යාඥා වාක්‍ය. ඔතන ශිග්‍යෝනොත්